මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි ජාතියේ සංවේදකයා විශ්වාසය සමග පෙරට උදැසන 6යි මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි මෙන්න ප්‍රවෘත්ති සංස්කරණය එදිරි වීර ගුණසේකර ප්‍රකාශය සේනක උබේසිංහ පූර්ණ පරීක්ෂාවකින් අනතුරුව ගෑස් සිලින්ඩර් වෙළඳපොළට වගකීමක් සහිත ආයතන වලින් ගෑස් උඳුන් වැනි උපාංග මිලට ගන්නයි ඉල්ලීමක් ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ලෝපුරා ශීඝ්‍රයෙන් පැතිර යාමේ අවධානමක්. උත්සව සමයේදී සහනදායි මිලට සතුසින් සහල්. අයවැයක කාරක සභා අවස්ථාවේ විවාදයේ 13 වැනි දිනය අදයි. පාකිස්තානයේදී ඝාතනයට ලක් වූ ප්‍රියන්ත කුමාර මහතාගේ භෂ්මාවශේෂ පිළිබඳ අවසන් කටයුතු හෙට. සාමාන්‍ය පෙළ සමත් සමෘද්ධි සහනාධාර හිමි පවුල්වල දරුවන් වෙනුවෙන් සිබ්දොර ශිෂ්‍යත්ව. ජාවා ගිනිකන්ද පුපුරා යාමෙන් හානියටපත් නිවාස සංඛ්‍යාව 3000ක් දක්වා ඉහළට. ආසියානු පැරා ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවට පදක්කම් 12ක්. ගෑස් සිලින්ඩර ආශ්‍රිත ගිනිගැනීම් හෝ පුපුරා යාම් පිළිබඳ විමර්ශනය කිරීම හා ඒ පිළිබඳ විසඳුම් සෙවීමේ කමිටුව සිදු කළ පරීක්ෂණවලදී සමස්ත සිදුවීම් 458න් 244ක්ම ගෑස් කාන්දුවීම් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි බව අනාවරණය වේ. ගෑස් කාන්දුවීම් හඳුනා ගැනීම සඳහා අනන්‍ය වූ ගන්ධය නොමැතිවීම ප්‍රධාන ගැටලුවක් බව එම කමිටුව මගින් හඳුනාගෙන තිබේ. ඒ පිළිබඳව අදාළ ආයතන හා සමාගම් සමග සිදු කළ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස මින් ඉදිරියට නිකුත් කරනු ලබන ගෑස්වල ප්‍රමාණවත් ඊතයිල් මර්කැප්ටම් රසායන ද්‍රව්‍ය නියමිත සාන්ද්‍රණයෙන් යුතුව ඇතුළත් කිරීමට පියවර ගැනේ. එමගින් ගෑස් සිලින්ඩරෙහි ගෑස් කාන්දුවක් ඇති වුවහොත් ඒ බව පාරිභෝගිකයාට පහසුවෙන් හඳුනාගත හැකිය. පෙර තිබූ පරිදි උසස් තත්වයෙන් යුතු ගෑස් පාරිභෝගිකයා වෙත ලබා දීමට නව ක්‍රමවේදයක් කමිටුව විසින් නිර්දේශ කර ඇත. ඒ අනුව පාරිභෝගික ආරක්ෂණ අධිකාරිය, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය, කාර්මික තාක්ෂණ ආයතනය හා ශ්‍රී ලංකා ප්‍රතිතන මණ්ඩලය එක්ව සිදු කරන ගුණාත්මක ඇගයීමකින් පසු පහසුවෙන් හඳුනාගත හැකි විශේෂ මුද්‍රාවක් සහිත ගෑස් සිලින්ඩර් වෙළඳපොළට නිකුත් කරේ. එමෙන්ම අනාරක්ෂිත ක්‍රම ඔස්සේ ගෑස් සිලින්ඩරවල කාන්දුවීම පරීක්ෂා කිරීමට යාමෙන් වළකින ලෙස එම කමිටුව මහජනතාවගෙන් ඉල්ලා සිටී. තත්වයෙන් බාල සහ කල් ඉක්ුත් වූ රෙගුලේටර්, ගෑස් සැපයුම් නල, හෝස් ක්ලිප් සහ දි รา පත් වූ උඳුන් භාවිතයෙන් වළකින ලෙසද එම කමිටුව දැනුම් දෙයි. ඉහත උපාංග නිසි ප්‍රමිතියෙන් යුතු බවට තහවුරු කර ගැනීම සහ දුර්වල උපාංග භාවිතයෙන් ඉවත්වීම හේතුවෙන් මෙවන විට දෛනිකව වාර්තා වන ගෑස් කාන්දුවීම් සහ පිපිරීම් සංඛ්‍යාව අඩු වී ඇත. මේ අතර කොන්දේසි 3කට යටත්ව ගෑස් සිලින්ඩර් වෙළඳපොළට නිකුත් කෙරේ. ලිට්‍රෝ ගෑස් සිලින්ඩරේ පොලිතින් වර්ණය සුදු පසුබිමේ රතු ලාංඡනය සහිතවද, ලාෆ් ගෑස් සිලින්ඩරය කහ පසුබිමේ නිල් ලාංඡනය සහිතවද වෙළඳපොළට නිකුත් කරයි. සිදු කළ පූර්ණ පරීක්ෂාවකින් අනතුරුව ගෑස් සිලින්ඩර වෙළඳපොළට නිකුත් කිරීමට අවශ්‍ය උපදෙස් ලබා දී ඇති බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලකියවණ්ඩ මහතා ප්‍රකාශ කළේය. ගෑස් උඳුන් වැනි උපාංග මිලදී ගැනීමේදී වගකීමක් සහිත ආයතන වලින් ඒවා මිලදී ගැනීමට කටයුතු කරන ලෙස මහාචාර්ය ශාන්ත වල්පොලගේ මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ නිර්දේශයන්ට අනුව උපාංග මිලදී ගත යුතුය. පසුගිය දිනවල ඇති වූ සිදුවීම් වලට අදාළව කෙරෙන විමර්ශන අඛණ්ඩව සිදු කෙරේ. එම සිදුවීම් සඳහා ගෑස්වල සංයුතිය වෙනසක් බලපෑවේද යන්න පිළිබඳව තවදුරටත් විද්‍යාත්මක අධ්‍යයනයක් සිදු කරන බවද ඔහු පවසයි. ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ලෝපුරා ශීඝ්‍රයෙන් පැතිර යාමේ අවධානමක් පවතින බව වෛරස් රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ මහතා පෙන්වා දෙයි. කොවිඩ් වෛරසයේ විකෘතිතා 32ක් මේ වන විට හඳුනාගෙන තිබේ.
ඇල්පා සහ බීටා කොවිඩ් ප්‍රභේදවලට වඩා ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදයේ ව්‍යාප්තිය වඩාත් වේගවත් බවද ඔහු අවධාරණය කරයි. පූර්ණ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කිරීමෙන් වෛරසයෙන් ආරක්ෂා විය හැකි බවද හෙතෙම වැඩිදුරටත් පවසයි. අතම කොවිඩ් ඉවර කරන්න ආපු ප්‍රභේදයක් කියලා. එසේ වෙන්නේ නැහැ මොකද වෛරසය කියන එක අවුරුදු මිලියන ගණනක් තිස්සේ ඇතිලා තියෙන ඒගොල්ලන් ඊටාම ප්‍රාථමිකයි. දැන් අපේ සෛලලයේ ගුණය වෙනකොට පිළිකා හරියම නැත්නම් යම් කිසි දෙයක් අඩු කරන්න ඒ විදියටම තමයි ගුණණය වෙන්නේ. පීතෘ සෛලය එහෙම නැත්නම් මාතෘ සෛලය කියලා කියනවා. පියාගෙන් හරි අම්මගෙන් හරි තාත්තගෙන් හරි එන සෛලයේ විදියටම තමයි ගුණණය වීමක් සිද්ධ වෙන්නේ. ඒ එහෙම වෛරසය මේ නැහැ. වෛරසයේ තියෙන තාක්කල්ම උන්ගේ විකෘතිතා ඇති වෙනවා. මේ හැම වෙනස් වීම ඇත්තටම කියනවා නම් මේ හැම වෙනස් වීමම විකෘතිතා ඇති වෙන්නේ නැහැ. විකෘතිතාව තාම කලාතුරකින් බොහෝ තාම ශීඝ්‍රයෙන් විකෘති වෙලා සමහරක් වෛරස වඳ වෙලා යන්නත් පුළුවන්. ඉතින් එහෙම දැනට මොකද SARS කොරෝනා වෛරසයේ වවුලංගෙන් ඇවිල්ලා තියෙන්නේ. ඒ වවුලංගෙන් ආපු ඒ දීර්ඝ පරිණාමයේදී මිලියන ගානක වෙනසක් මේ කාලයක් පාවිච්චි කරලා. ඉතින් මේක අවසාන ප්‍රභේදය දැන් නෙමෙයි. මෙරට තුළ වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 5,68,423ක් දක්වා ඉහළ යයි. ඊයේ දිනේ තුල ආසාදිතයෝ 741ක් හඳුනාගත්හ. මෙරට තුල සිදුව ඇති කොවිඩ් මරණ සංඛ්‍යාවද 14,484ක් දක්වා ඉහළ ගොස් ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. වාර්තා වී ඇති ආසාදිතයින්ගෙන් 5,42,688ක් සුවය ලබා තිබේ. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමින් මවකමින් උත්සව සමයේදී සහනදායි මිලට සතුස මගින් සහල් ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ජනතාවට ලබා දීමට කටයුතු කෙරේ. රුපියල් 100ට අඩුවෙන් නාඩු සහ කැකුළු සහල් මිලදී ගත හැකිය. සතුස වෙළඳසලක් නොමිති ප්‍රදේශවල ජනතාවට ශ්‍රණික දුරකථන අංක 1998 ඇමතීමෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ තම නිවසට ගෙන්වා ගැනීමේ හැකියාව පවතී. පාර්ලිමේන්තුව අද පෙරවරු 9:30ට යලි රැස් වෙයි. 2022 විසර්ජන පනත් කෙටුම්පතට අදාළ කාර්ක සභා අවස්ථාවේ විවාදයේ 13 වෙනි දිනය අදයි. අමාත්‍යාංශ කිහිපයක වැය ශීර්ෂ අද දිනේදී විවාදයට ගැනේ. විසර්ජන පනත් කෙටුම්පතට අදාළ තෙවනවර ඡන්ද විමසීම සිකුරාදා පස්වරු 5ට සිදු කරන බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා ජාතික ගුවන්විදුලියට පැවසීය. පාකිස්තානයේදී අමානුෂික ලෙස ඝාතනයට ලක් වූ ප්‍රියන්ත කුමාර මහතාගේ දේහයේ භස්මාවශේෂ ඊයේ පස්වරුවේ මෙරටට රැගෙන ඒමට කටයුතු කරන සියල්කෝට්ටි කර්මාන්ත ශාලාවක සේවය කරමින් සිටි ප්‍රියන්ත කුමාර මහතා ආගමික අන්තවාදීන් පිරිසක් අතින් ඝාතනයට ලක් වූයේ පසුගිය 3 වෙනිදායි. ඔහුගේ දේහය පිළිබඳ මෙරටදී පැවැත්වෙන පශ්චාත් මරණ පරීක්ෂණය මීගමෝ දිස්ත්‍රික් රෝහලේදී සිදු කරන අවසන් කටයුතු හෙට සිදු කෙරේ. මෙම සිදුවීමෙන් දෙරට අතර පවතින රාජතාන්ත්‍රික සම්බන්ධතාවලට බලපෑමක් නොවන බව පාකිස්තානයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මොහන් විජේවික්‍රම මහතා පවසයි. වැරදිකරුවන්ට එරෙහිව පාකිස්තානයේ නීතිය ක්‍රියාත්මක කරන ආකාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව විමසිල්ලෙන් පසුවේ. ප්‍රියන්ත කුමාර මහතාගේ ඝාතන සිදුවීමට අදාළව සැකකරුවන් කිහිප දෙනෙකුම මේ වන විට අත්අඩංගුවට ගෙන තිබේ. මීළඟට ප්‍රමුඛ පුවත බලාපොරොත්තු වන්න. කින්දරාවත් මහහෙන ගැහුවත් පොළොව හෙල්ලුනත් මහවැසි වැටුනත් කුණාටු හැමුවත් මොනදේ ආවත් බිස්නස් එක ඉන්ෂුවර්නේ කොහොමත් දියුණුවේ මාවත පෙන්වයි ඔබට රැකවරණය දෙයි මුළු බිස්නස් එකටම එක රක්ෂණයකින් බිස්නස් එකේ සියල්ලම ආවරණය කරන දියුණුවට මඟ පෙන්වන ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් බිස්නස් ක්ලබ්. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. සමෘද්ධි සහන ආධාර හිමි පවුල්වල අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ සමත් වූ දරුවන් සඳහා පිරිනමන සිබ්දොර ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් බාර ගැනේ. මාසකට රුපියල් 1,500 බැගින් මාස 24ක්ම මෙම ශිෂ්‍යත්වය ලබාගත හැකිය. 2021-2023 අධ්‍යයන වර්ෂවලට අදාළව මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මකයි.
පසුගිය අගෝස්තු මාසයේදී පැවැත්වීමට නියමිතව තිබූ අපොස උසස් පෙළ විභාගය කොවිඩ්-19 තත්ත්වය හමුවේ ලබන වසරේ පෙබරවාරි මාස දක්වා කල් තැබීම හේතුවෙන් එම අධ්‍යයන වර්ෂයන්ට අදාළව අමතරව මාස 6ක් සඳහාද එම ශිෂ්‍යත්ව ලබා දීමට තීරණය කර ඇත. සිබ්දුර ශිෂ්‍යත්ව වැඩසටහන සඳහා වාර්ෂිකව වෙන් කරන මුදල රුපියල් මිලියන 1620කි. සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ සමාජ ආරක්ෂණ අරමුදල මගින් ශිෂ්‍යත්ව පිරිනමයි. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු තම ග්‍රාම නිලධාරි වසමේ සමෘද්ධි සංවර්ධන නිලධාරියාගෙන් හෝ ළඟම පිහිටි සමෘද්ධි බැංකු කළමනාකරුගෙන් ලබාගත හැකිය. ප්‍රමුඛතම පුවත ඔබ වෙතගෙන ආවේ සිද්ධාලේප ලක්වියාව. ශක්ති හඬ අවධානය පිණිසයි ඔබ වෙතගෙන එන්නේ ත්‍රිතේක හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව. ව්‍යාජ ලේඛන සකසා අතිකාල ලබා ගන්නා දුම්රිය දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති නායකයන් දෙදෙනෙකු පිළිබඳ තොරතුරු අනාවරණ වී තිබේ. ජාතික විගණන කාර්යාලය අනාවරණය කරගත් තොරතුරු ඉදිරි කටයුතු වෙනුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍ය අධිකාරිවරයා වෙත යවා ඇත. ඒ සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු පියවරක් ගෙන නොමැති බව එම දෙපාර්තමේන්තුවේ සේවකයෝ චෝදනා කරති. දුම්රිය දෙපාර්තමේන්තුව ලාභ ලබන ආයතනයක් බවට පත්කිරීම සඳහා මෙවැනි සිදුවීම් පාලනය කළ යුතුය. නොයසේ නම් දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රතිසංවිධානය කිරීමේ කටයුතු අපහසු වන බවද ඔහු පෙන්වා දෙති. දුම්රිය සාමාන්‍ය අධිකාරිතුමනි මේ ඔබේ විශේෂ අවධානයටයි. තම වෘත්තීය අපේක්ෂාවන් සාර්ථක කර ගැනීම සඳහා වෘත්තීය පුහුණු පාඨමාලාවන් හැදෑරීමට පෙර අදාළ පුහුණු ආයතනය හා පාඨමාලාව ත්‍රිතීක හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ TVEC ලියාපදිංචිය හා ප්‍රතිත්නය ලබා ඇද්දැයි පරීක්ෂා කර බලන්න. ඔබේ කාලය හා මුදල් නිකරුණී වැය නොකරන්න. විමසන්න www.tvec.gov.lk ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සේවය කරන නිපුණතා සංවර්ධන නිලධාරීන්ගේ වෘත්තීය මාර්ගෝපදේශන නිලධාරීන්ගේ ත්‍රිතීක හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ පණිවිඩයකි. ලෝක ප්‍රවෘත්ති අනුග්‍රහය CIB ජනජය වාසනා සමගින් නවතර සහ නව අවුරුදු සේල් ආරම්භුණා. දෙසැම්බර් මාසයේ පුරා ඔබේ විල්පත්‍ර වටිනා තෑගි තෑගි වෝචර් පත් සහ බැංකු කාඩ් පත් සඳහා 120ක් දක්වා වටම්. අදම CIB එන්න. ජාවා ගිනිකන්ද පුපුරා යාමෙන් හානියටපත් නිවාස සංඛ්‍යාව 3000ක් දක්වා ඉහළ ගොස් තිබේ. මෙම සිදුවීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති පුද්ගලයන් සංඛ්‍යාව 15කි. තවත් 27 දෙනෙකු අතුරුදන්ව තිබේ. අනතුරට ලක්වුවන් ගලවා ගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි. ලෝපුරා වාර්තා වන කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 52,76,248ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඇමරිකාවේ සිදුව ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 8,09,558කි. ඉන්දියාවේ කොවිඩ් මරණ 4,73,537ක් සිදුව ඇත. බ්‍රසීලයේ සිදුව ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 6,15,744කි. රුසියාවේ යලිත් ශීඝ්‍ර කොවිඩ් ව්‍යාප්තියක් පෙන්නුම් කරයි. කොවිඩ් මරණ 2,82,462ක් එරටින් වාර්තා වී තිබේ. ඊයේ දිනේ තුල එරට සිදුව ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 1,184කි. මේ අතර ලෝපුරා වාර්තා වන කොවිඩ් ආසාදිතින් සංඛ්‍යාව 26,65,88,528ක් දක්වා ඉහළ ගොස් ඇත. ලෝක ප්‍රවෘත්ති අනුග්‍රහය CIB ජනජය වාසනා සමගින් නවතර සහ නව අවුරුදු සේල් ආරම්භුණා. දෙසැම්බර් මාසයේ පුරා ඔබේ විල්පත්‍ර වටිනා තෑගි තෑගි වෝචර් පත් සහ බැංකු කාඩ් පත් සඳහා 120ක් දක්වා වටම්. අදම CIB එන්න. පෙරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත් පොල් ගසෙන් වැඩගමු රටදයත් දිනවමු. සහය සඳහා අමතන්න 1928 WhatsApp 070 400 1928 දේශීය පොල් කර්මාන්තයේ නවෝදය ආරම්භමු. තවත් මාර්ග කිලෝමීටර් 25000ක් ලබන වසරේදී කාපට් කෙරේ. ග්‍රාමීය පාලම් ඉදිකිරීමේ වැඩසටහනක්ද ක්‍රියාත්මකයි. 2022 වසර සඳහා මෙම ව්‍යාපෘති වෙනුවෙන් වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 2,60,000කි. මාර්ග සංවර්ධන අමාත්‍යාංශය සහ මුදල් අමාත්‍යාංශය ව්‍යාපෘතිය මෙහෙවයි. පෙරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්
වත්තපිටියේ ඇති පොල් ගහ කියන්නේ අමතර ආදායම් මාර්ගයකට ඔබට ඇති හොඳම මගක්. පොල් මදෙන්, කට්ටෙන්, ලෙල්ලෙන් පමණක් නොව මුළු පොල් ගහෙන්ම හරියටම ප්‍රයෝජනගෙන ඔබේ අතමිට සරු කරගන්නා අතරම ජාතික ආර්ථිකයේ සයමත් කිරීම සඳහා දායක වීමට දැන් ඔබට අවස්ථාව. ඵලදායීතාව වැඩි කරගන්න, නාස්තිය අවම කරගන්න, උවදුරු වළක්වා ගන්න, පොල් වගාව සරු කර ගැනීම සඳහා අනුගමනය කළ යුතු දේ පිළිබඳව තවත් බොහෝ තාක්ෂණික සහයෝගය ලබා දෙන්න පොල් පර්යේෂණ ආයතනයේ සූදානම්. සහාය සඳහා අමතන්න 1928 WhatsApp 070 400 1928. ක්‍රීඩා පුවත් LPL ක්‍රිකට් තරඟාවලියේ ඊයේ රාත්‍රියේ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති තරගයෙන් ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම පරදවා කොළඹ ස්ටාර්ස් කණ්ඩායම කඩලු 4ක ජයක් වාර්තා කළේය. ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම සිය පන්දු වාර 20 තුලදී කඩලු 8ක් දැවි ලකුණු 116ක් රැස් කළේය. කොළඹ ස්ටාර්ස් කණ්ඩායම පන්දු වාර 17යි පන්දු 3කදී කඩලු 6කට ජයග්‍රාහී ඉලක්කය පසු කළේය. මේ අතර ඊයේ පැවති අනෙක් තරගයේදී කැන්ඩි වොරියර්ස් කණ්ඩායම පරදවා දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායම ලකුණු 20ක ජයක් වාර්තා කළේය. ආසියානු යොවුන් පැරා ක්‍රීඩා උළෙලේදී රන් පදක්කම් 4ක් ඇතුළුව පදක්කම් 12ක් හිමි කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. ඉන් පදක්කම් 3ක්ම ලබා ගැනීමට ලයිසියම් ජාත්‍යන්තර පාසලේ ගලීනා බස්නායක ක්‍රීඩිකාව සමත් වූවාය. මොහමඩ් සෆ්රාන් රන් පදක්කමක් හා රිදී පදක්කමක් හිමි කරගත්තේය. ලබන වසරේදී වයස අවුරුදු 23න් පහළ ක්‍රීඩා තරඟාවලියක් හඳුන්වා දීමට කටයුතු කරන බව තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි. වැඩිදුරටත් අදහස් දක්වන අමාත්‍යවරයා ඊළඟ වසර තුල අපි මිලියන 40.7ක් ලක්ෂ 470ක් ආයෝජනය කරන්න බලාපොරොත්තු වන වුෂු ක්‍රීඩාව සඳහා වියදමක් නෙමෙයි අවංකින් ආයෝජනයක්. ඉතින් ඒ හින්දා අපි විශ්වාස කරනවා මේ ආයෝජනයෙන් උපරිම ප්‍රයෝජනයක් වුෂු සංගමයට සහ දරුවන්ට ගන්න පුළුවන් වෙයි කියලා. COVID-19 වසංගතයත් එක්ක තාමත් දුක්ඛිත සිද්ධියක්. මොකද පාසල් දරුවන්ගේ 19න් පහළ ක්‍රීඩිකාවන්ට 19න් පැන්නම 19 පාර ක්‍රීඩා කරන්න අපහසුයි. ඉතින් ඒ හින්දා අපි හිතන්නේ ක්‍රීඩා සංගම් හරහා අපි බලාපොරොත්තු වෙනවා under 23 තරඟාවලියක් ලබන වසරේ ක්‍රියාත්මක කරන්න. විශේෂයෙන්ම ක්‍රිකට් ක්‍රීඩාව, රග ක්‍රීඩාව, වුෂු වැනි හැම ක්‍රීඩාවකම under 23 කැටගරි එකක් හඳුන්වා දෙන්න. මොකද under 23 කැටගරි එක හඳුන්වා දුන්නා මේ අවුරුදු දෙක අහිමි වෙච්ච ක්‍රීඩකයන්ටත් අවස්ථාවක් ලැබෙයි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ඉන්නේ NSB සල්ලි එහෙන් තෑගි මෙහෙන් ස්වර්ණ ජයන්ති වාසනා ජයග්‍රාහකයා ඔබද. මෙරට කාබනික පුහුර භාවිතයේ සැලකිය යුතු මට්ටමකින් ඉහළ ගොස් ඇතැයි මහාචාර්ය ප්‍රියන්ත යාපා මහතා පවසයි. ගොවිහු වසරක් තිස්සේ කාබනික පොහොර භාවිත කළහ. රසායනික පොහොර භාවිතයෙන් ඉවත් වීමට ඇතැම්හු සද්භාවයෙන් කටයුතු කරන බව පෙනී යති. ඒ සම්බන්ධයෙන් අදහස් දක්වන මහාචාර්ය ප්‍රියන්ත යාපා මහතා ගොවීන්ට තේරලා තියෙනවා මේ රසායනික පොහොර තාමත්ම මිල අධිකයි. ඒත් එක්කම සෞඛ්‍යයට පරිසරයට මේක සුදුසු නැහැ. එතකොට මිල අඩු සහනාධාරය යටතේ එන සෞඛ්‍යයට පරිසරයට මේ සියල්ලටම හිතකර කාබනික පොහොර වලින් වගාව කරන්න මං හිතන්නේ දැන් මේ වෙනකොට ගොවීන් තීරණය කළා තියෙනවා. මොකද ඒක පැහැදිලිවම බරපතල ප්‍රශ්නයක් වෙනවා මේ වියදම. ඇත්තටම අපේ ලංකාවේ ගොවීන් උගත් ගොවීන් ලංකාවේ නුගත් ගොවීන් අපිට හොයාගන්න අමාරුයි. ඒ නිසා මේ ගොවීන්ට පැහැදිලි අවබෝධයක් තියෙනවා මේ රසායනික පොහොර වල තියෙන හානිය, පරිසරයට සෞඛ්‍යයට වන හානිය, නිෂ්පාදනය කරන ආහාර ද්‍රව්‍ය වල ගුණාත්මයට වන හානිය, ඒත් එක්කම ඒවයි තියෙන විස සහිත සංයෝගෝයින් තේරුම් ගත්තා මේක කීයටවත්ම කරන්න ඕනේ නැහැ. මොකද මේක මිල අධිකයි. මොකද මේක පිටරටින් ගේන පොහොරක් අධික මිලක් තියෙනවා. ඊට වඩා අපිට බොහොම හොඳයි කාබනික ගොවිතැනට යොමු වෙලා අපිම කාබනික පොහොර නිෂ්පාදනය කරගෙන මේ වැඩේ ඉස්සරහට දිගටම කරන එක. එතකොට මම හිතන්නේ ග්‍රාමීය මට්ටමින් ඒ ගොවි ජනතාව තම තමන් විසින්ම කෘෂි යෙදවුම් වලින් ඉස්සරහට සම්පෝෂිත වෙන තත්ත්වයකට පත් වේවි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ආවේ NSB සල්ලි එහෙන් තෑගි මෙහෙන් ස්වර්ණ ජයන්ති වාසනා ජයග්‍රාහකයා ඔබද. NSB ස්වර්ණ ජයන්තිය වෙනුවෙන් සුපිරි ජයග්‍රාහකයාට රන් පවුන් 50ක්, දෙවෙනි ජයග්‍රාහකින් 10 දෙනාට ස්කූටර්, දෙවෙනි ජයග්‍රාහකින් 10 දෙනාට iPhone, සිව්වැනි ජයග්‍රාහකින් 29 දෙනාට මවුන්ටන් බයික් 2021 ඔක්තෝබර් 1 වෙනිදා සිට 2022 සැප්තැම්බර් 30 දක්වා NSB Youth Trust හා අවමය මාසිකව ඇමරිකානු ඩොලර් 100ක් හෝ ඊට සමාන ඕනෑම විදේශ මුදලක් මාස 6ක් නොකඩවා එවන්න.
ආර්ථික පුවත්. ආවරණය ඔබේ ඕනම අවශ්‍යතාවයකට සුදුසු මූල්‍ය විසඳුම් දෙන එන අය දියුණු වෙන අය එන LOLC සමූහය එන්න දියුණු වෙන්න. විදේශ විනිමය මෙරටට ගෙන ඒම සඳහා නීත්‍යානුකූල ක්‍රමවේද භාවිත කළ යුතු බව කමියුනිස්ට් පක්ෂයේ හිටපු ප්‍රධාන ලේකම් ඩිව් ගුණසේකර මහතා පෙන්වා දෙයි. නීත්‍යානුකූල නොවන අයුරින් විදේශ විනිමය ගෙන ඒම සුදුසු නැත. ඒ තුළින් රට තුළට පැමිණෙන විදේශ විනිමයේ අඩුවක් ඇතිවිය හැකි බව හෙතෙම පෙන්වා දෙයි. විදේශ විනිමය ඩොලර් එවන්නේ කියනවා අපි මෙහි ඒකට වැඩිපුර ඉන්ට්‍රස්ට් එකක් දෙනවා මහා බැංකුවෙන්. එතකොට ඒගොල්ලෝ දිරිගැන්වීමක් කරනවා වෙනත් අයට යවන්න නැතුව කෙලින්ම මේ බැංකු වලට දාන්න. එතකොට බැංකු වලින් ගෙවල් මිනිස්සු ගන්නකොට වැඩිපුර උන්ට හම් වෙනවා මුල්ලක්. මේ වගේ ක්‍රම විදි තියෙනවා. වඩා හොඳ ක්‍රමයක් දිරිගන්නන්න. එතකොට මිනිස්සු සද්ධාමයේ ක්‍රියාත්මක කරන්න පුළුවන් නම් මම දන්නවා ඩොලර් ඉංග්‍රීසි තිබෙන වෙලාවේ අපනයන වලින් හොරගම් කරනවා ආනයන හොරගම් කරනවා. ඒ වගේම අපේ පිටරට වලින් හත්ය වෙන ඩොලර් එකෙන් ගන්නවා දිරිගැන්වීම කරනවා එකපාරක්. අනිත් එකේ මේක වැටකඩලු වහන්න කටයුතු කරනවා බන්දේ බැංකුව. මගේ මහත්තයා දාපු මේ රත්තරන් මුද්ද තමයි මගේ ජීවිතේ. LOLC එකට ඔයාලගේ රත්තරන් පණ වගේ. ඔයාලගේ රන් බහන්න අපි ළඟ තියනකල් ඔයාලට ජීවිත රක්ෂණයකුත් දෙන්නේ අපි විතරයි. වෙලාවට ගෙවා ගන්න බැරි වුණොත් ඔයාලගේ රත්තරන් කොහොම හරි ඔයාලටම දෙන එකයි අපේ ප්‍රතිපත්තිය. ගෙවා ගන්න අමාරුනොත් අපි කතා කරලා විසඳුමකුත් දෙනවා. මුද්දට මං හිතපු නැති ගාණක් හම්බුණා. ආපු ගමන් වැඩෙත් උනා. වටිනා තෑග්ගකුත් හම්බුණා. LOLC එක කරන ගනුදෙනුවක් රත්තරන් වටින ගනුදෙනුවක් කියන්නේ ඒකනේ. LOLC ෆයිනෑන්ස් රන්සවි රන්නය සේවාව. රත්තරන් කාලගුණ වාර්තාව. බස්සාය සබරගමුව මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටත් රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. දිවයිනේ සෙසු ප්‍රදේශවලට වැසි රහිත කාලගුණයක් පවතී. දැන් දවසේ සටහන. මේ රටේ නිදහස් අධ්‍යාපනය ලබා උපාධි වරන්ද හිමි කරගෙන අවසානයේ බොහෝ පිරිස් විදේශ රටවලට සිද්ධානුම විකුණන ලබයි. ඒ අතර තවත් මේ රටේ තරුණ පිරිස් විදේශ රටවල උසස් අධ්‍යාපනය හැදෑරීමට මේ රට ධන සම්පත් විදේශයන්ට විකුණනු ලබයි. මේ ආකාරයේ අපේ උගතුන් තම දක්ෂතාවන් හැකියාවන් විදේශ රටවලට හිමි වෙන්නට ඉඩ දී තිබේදී එම උගතුන් බුද්ධිමතුන්ට අකුරු කළ පුංචි පාසල විශ්වවිද්‍යාලය නොසැලී සිටින්නේ කවදා හෝ මේ අපේ සම්පත් අපේ රටට හිමිවන දිනයක් ලැබේවි යන බලාපොරොත්තු ඇතිවයි. අතිගරු ජනාධිපතිතුමා මේ චේතනාව ඇතිව අපේ විදේශ විනිමය ඩොලර් අපලක රඳවා ගැනීමේ අරමුණ සාක්ෂාත් කර ගනුවස් මුදල් මත ලබා දෙන උසස් අධ්‍යාපන ආයතන දෙස් විදෙස් උපාධාරීන් වෙනුවෙන් ආරම්භ කිරීමට පියවර ගත්තේය. ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය එහි ප්‍රධාන පියවරයි. ඒ අතර වසරක් පාසා උපාධි සොයා විදෙස් රටවලට යන දරුවන්ට මෙරටදීම එම උපාධිය ලබා ගැනීමටත් එසේ උපාධි ලබා ගන්නා තරුණ පිරිසට මෙරටදීම උපාධියට උගත්කමට ගැලපෙන රැකියා අවස්ථා ලබා දීමේ දැවැන්ත සංවර්ධන ක්‍රියාවලියක් ආරම්භ කර තිබෙනවා. ඒ විදේශ ආයෝජකයන්ටද අවස්ථාව සලසා දෙමින් මෙරට ඉපිද මෙරට ඉගෙනගෙන මෙරටදීම සැලකිය යුතු වැටුපක්ගෙන මෙරට ජීවත් වීමට ඉඩ ලැබෙනවා නම් ඒ කොතරම් වාසනාවක්ද. එවැනි පරිසරයක් නොමැති නිසා වැඩි වැටුපට විදේශගත වන අපේ උගතුන්ට නිසි ආරක්ෂාවක් ස්ථාවරත්වයක් නොමැතිව පාකිස්තානයේදී ඝාතනයට ලක් වූ අපේ ප්‍රියන්ත කුමාර ඝාතනයෙන් මොනවට ඔප්පු වී ඇත. ඔවුන් දරදී ඇද තම දූ දරුවන් ඥාතීන් අතහැර රටට මොනතරම් ධනය උපයා දුන්නත් ඔවුන්ට කිසිවෙකුගේ සරණක් නොමැතිව තනියම ඒ ම්ලේච්ඡ ප්‍රහාරයට ලක් වූයේ ලෝකයේම මිනිසුන්ගේ දැස් ඉදිරිපිට. එවන් තත්ත්වයක් අපේ අනාගත දරු පරම්පරාවට ඇතිවීමට ඉඩ නොතබන ජනාධිපතිතුමාගේ සංකල්පයට අකුල් නොහෙලා එහි අරමුණ නියම ලෙස අවබෝධ කරගෙන ඊට සහාය දීමට ශ්‍රී ලාංකික අප සැවම එක් විය යුතුමය. උදෑසන ප්‍රවෘත්ති අවසන් කිරීමට යලිත් සිරස්තල. පූර්ණ පරීක්ෂාවකින් අනතුරුව ගෑස් සිලින්ඩර වෙළඳපළට. වගකීමක් සහිත ආයතනවලින් ගෑස් උඳුන් වැනි උපාංග මිලට ගන්නයි ඉල්ලීමක්. ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ලෝපුරා ශීඝ්‍රයෙන් පැතිර යාමේ අවධානමක්. උත්සව සමයේදී සහනදායි මිලට සතුසින් සහල්.
අයවැය කාර්ක සභා අවස්ථාවේ විවාදයේ 13 වැනි දිනය අදයි. පාකිස්තානයේදී ඝාතනයට ලක් වූ ප්‍රියන්ත කුමාර මහතාගේ භෂ්මාවශේෂ පිළිබඳ අවසන් කටයුතු හෙට. සාමාන්‍ය පෙළ සමත් සමෘද්ධි සහනාධාර හිමි පවුල්වල දරුවන් වෙනුවෙන් සිබ්තොර ශිෂ්‍යත්ව. ජාවා ගිනිකන්ද පුපුරා යාමෙන් හානියටපත් නිවාස සංඛ්‍යාව 3000ක් දක්වා ඉහළට. ආසියානු පැරා ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවට පදක්කම් 12ක්. අපගේ මෙම ප්‍රවෘත්ති ප්‍රකාශය www.slbc.lk වෙබ් අඩවිය ඔස්සේද සවන් දිය හැකියි. මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති දහවල් 12:45ට බලාපොරොත්තු වන්න. උදෑසන ප්‍රවෘත්ති ඉන් සමාප්තයි.